අයිබෝන් සුබෝදෑසනක් අවසරයි අදත් අරබන්නට මෙතැන් පටන් හරිත නාලිකාවේ ජීවිතාර්ථ. අපි ඔබට හැමදාමත් වගේ අදත් මේ ඇරයුම එකතු වන්නට ජීවිතාර්ථ සමග. අද දවසේ ජීවිතාර්ථ වැඩසටහනට අප ආරාධනා කළා පරිසරවේදී මතුගම සෙනවි රුවන් මහත්මයාට. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. සෙනවිරුවන් මහත්මයා ආපු වෙලාවේ ගොවිතැන පිළිබඳව සාම්ප්‍රදායික දැනුම පිළිබඳව වර්තමානයේට මේවා කොයිතරම් දුරට ගලපා ගන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව සහ මේ තෙල් පොහොර නොමැතිව කොහොමද මේ කටයුතු සිදු කරන්න කියන කාරණාව පිළිබඳවත් ඔහු සමග කතා බහ කළ හැකි සහ ඔහු සමග කතා බහ කළ යුතුයි. ඒ නිසා මේ සෙනවිරුවන් මහත්මයා මේ දැන් වර්තමානයේ වන විට බොහෝ විට මේ ආහාර ක්‍රමවේදයත් සමග ආහාර ක්‍රමයක් සමග ලෙඩ රෝග බෝ වෙනවා කියන කතාව වගේම වසවිසෙන් තොර ආහාර රටාවක් කොහොමද කරගන්නේ කියන ප්‍රශ්නයට අපි මුහුණ දෙමින් සිටිනවානේ සමාජයක් විදිහට. එතකොට ඔබතුමා මේ කෘතීන් ගණනාවක් පවා රචනා කරලා තිබෙනවා. ඒක කෘතියක තේමාව බවට ඔබ යොදාගෙන තිබෙන්නේ තෙල් පොහොර ඔස්සේ මිහිමවට වස කියන තේමාව. ඒ තුලම ඔබේ අත්දැකීම් සහ ඔබ මේ පිළිබඳව දරන මතය අපිට හිතා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ගොවිතැන සාම්ප්‍රදායික ගොවිතැන මේ කියන කාරණා ඔස්සේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි. මම හිතන්නේ මේක විශාල පුළුල් මාතෘකාවක්. ගොවිතැන කියන වචනය මම හිතන්නේ පුරාණ කාලේ ඉඳන්ම අපේ ජීවන රටාව පිළිඹු කරන වචනයක්. වර්තමානයේදී මේ සඳහා සාම්ප්‍රදායික ගොවිතැන, පාරිසරික ගොවිතැන, කාබනික ගොවිතැන, ජෛව ගතික ගොවිතැන ආදී වශයෙන් එකතු කරලා තියෙනවා අවස්ථා ගණනාවකදී. ඉතින් සැබවින්ම අපේ ඉතිහාසයේ පුරාණ කාලේ ඉඳලම ආහාර නිෂ්පාදනය මුල් කොටගත්ත ජීවන රටාවක් තමයි තිබුණේ. ඒ ස්වභාවදාමත් එක්ක බොහොම සමීප ගොවිතැන් රටාවක් වගේ තමයි අපේ මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන පැමිණෙන්නේ. ඉතින් මේ ගොවිතැන මං හිතන්නේ මීට වසර 200කට පමණ ප්‍රථම මේ ගොවිතැන ක්‍රමානුකූලව අභාවයටපත් වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අපේ රට අපි ගිවිසුමකින් බාර දුන්නා මහ බ්‍රිතාන්‍යයට. ඒ බාර දීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදිහට මේ රටේ ප්‍රතිසංස්කරණ රාශියක් සිද්ධ කළා. විශේෂයෙන්ම ඉඩම් භුක්තිය ප්‍රතිසංස්කරණයට ලක් කළා. අපේ රටේ තිබුණේ නිදහස් ඉඩම් භුක්තියක්. සියලුම ඉඩම් රජයේ සතු වුණත් ජනතාව නිදහසේ තමන් කරන රාජකාරිය අනුව ඉඩම් භුක්ති විඳා. එතකොට ආහාර නිෂ්පාදනයේට විශේෂ ප්‍රමුඛත්වයක් ලැබුණ අතීතයේ අපේ තිබුණා වී ගොවිතැන, හේන් ගොවිතැන, ඒ වගේම කොරටු ගොවිතැන ආදි වශයෙන් මේ ගොවිතැන් ක්‍රම ගණනාවක් තිබුණා. ඉතින් මේ ක්‍රමවේදයන් අර බ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ විශේෂයෙන් කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණත් ඔස්සේ වෙනස්කමකට බාධා වුණා. ඉඩම් ආඥාපනත් විශේෂයෙන් මුඩුබිම් ආඥාපනත් නිසා මේ රටේ ඉඩම් රාශියක් බ්‍රිතාන්‍ය රජයට පවරගත්තා. ඉතින් ඒ පවරගත්ත බහුතරයක් ඉඩම් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත්ත ඉඩම්. විශේෂයෙන් හේන් ගොවිතැන සඳහා. හේන් ගොවිතැන කියලා කියන්නේ අපේ පාරම්පරික ධාන්‍ය වර්ග ජනිත ස්ථානය. ඒ ස්ථානය මම හිතන්නේ අවුරුදු 7කට සැරයක් වගේ තමයි ඒ එක ස්ථානයක මේ ගොවිතැන් කරන්නේ. ඉතින් මේ ක්‍රමවේදයන් වෙනස් වුණාට ප්‍රතිසංස්කරණය නිසා. ඉතින් අවුරුදු 200ක් තිස්සේ විවිධාකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ රාශියක් සිද්ධ වුණා. මම හිතන්නේ 20 වෙනි සතවර්ෂයේ ආරම්භයේ ඉඳලම 1935 ඉඩම් ආඥාපනත, ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත්. ඒකට සාම්ප්‍රදායිකව අපේ රටේ ජනතාව භුක්ති විඳ ඉඩම් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත්ත ඉඩම්
නොයෙකුත් වතු වැවිලි සඳහා විශේෂයෙන්ම කෝපි, තේ, රබර් ආදී වතු වැවිලි සඳහා යොදා ගන්නට පටන් ගත්තා. මේක තමයි මේ වෙනසේ ආරම්භය. හොඳයි අපි එතනින් මේ පැත්තට આવුතින් මේ ඔව්. සෙනෙවිරන් මහත්මයා. ඒතර වර්තමානයේ අපි අත්දකින්නේ මේ පරිවර්තනයේ අවසාන භාගය. මේ පරිවර්තනය තුළ විශේෂයෙන්ම අපි දන්නවා අපිට නිදහස ලැබුණා 1948 වෙනකොට. මේ 48 නිදහස ලැබුණත් එක්කම අපේ රටේ ගොවිතැන් සම්ප්‍රදායේ ඒ යුගයේ විශේෂ ප්‍රවර්ධනයක් උනන්දුවක් ඇති වුණා ගොවි ජනපද ව්‍යාපාර. ඒ කියන්නේ පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරලා අලුතෙන් බීජ වර්ග හඳුන්වලා දීලා මේ වගේ පරිවර්තනයක් සිද්ධ වුණා. නැවත ගොවිතැන විශේෂයෙන් රටේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා විශාල ව්‍යායාමයක් දරුවා. නමුත් මේ ව්‍යායාමයේදී අපේ පැරණි මේ සම්ප්‍රදායන් පිළිබඳ නොසලකා හැරියා කියන එක තමයි මගේ හැඟීම. හේතුව විදිහට මොකද මේ ඒකට හේතුව මොකද අපි දන්නවා 1948 අපිට නිදහස ලැබෙනකොටත් මේ රටේ ලැබිලා තව ටික කාලයක් ගත වෙන ඒ කාලවකවානු තුල වුණත් මේ රටේ යම්කිසි පරිපාලනය හෙබෙව්වේ බ්‍රිතාන්‍ය නිලධාරීන්. ඉතින් ඔවුන් අනුගමනය කරපු දේවල් විශේෂයෙන් අපි දන්නවා 1912 තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවේ. ඊට කලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටවල කුඩා වැව් නවත අලුත් වැඩියා කරලා දැන් වැව් අලුත් වැඩියා කිරීම බලන්න. දැන් අපේ වැව පරිසරයත් එක්ක බොහෝම එකතු වෙලා තිබිච්ච මිනිස් සතින් නිර්මාණය කරපු දෙයක්. ඒ දැන් අවුරුදු 10 ගාණක් තිස්සේ මේ මම හිතන්නේ මේ වැව් සම්ප්‍රදාය නොකඩවා අවිච්ඡින්නව පවතිනවා. වාරි සංස්කෘතියක් අපිට තියෙනවා. එය කිසිලෙසකින්වත් පරිසරයෙන් බැහැර වෙන්නේ නැහැ. දැන් මේ මෑතකදී මහාචාර්ය රාජසෝමදේව මහත්මයා හොයාගත්තා නුවරඑළියේ රාගල. කියන්නේ මුදු මට්ටමේ ඉඳලා අඩි 4000ක් විතර උඩ පුංචි වැවක්. එතුමා කියන්නේ මේක පැරණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් නිර්මාණය කරගත්තක් කියලා. ඉතින් එදා ඉඳලා මේ වැව් සම්ප්‍රදාය ඇවිල්ලා අපි පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍යයන් විසින් පිටුපු පස්සේ අපි සොරව පවා වෙනස් කළා. අපි තිබුණේ කැට සොරවුවේ. කුඩා වැව් වල තිබුණු කැට සොරවුව. මහා වැව් වල තිබුණු බිසෝ කොටුව. ඉතින් අද වැවක් දිහා ගිහිල්ලා බැලුවොත් එහෙම නව ගේට්ටුවක් නැත්තම් ඒ ජලය මුදාහරින්න අවශ්‍ය වාන්දොරටු වගේ හැම දෙයක්ම වෙනස් කරලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා ඒ වාරි සම්ප්‍රදාය වෙනස් වුණා. ඊළඟට ගොවිතැන් සම්ප්‍රදාය වෙනස් වෙන්න පටන් ගත්තා. ඔබතුමන් කියන්නේ මේ බ්‍රිතාන්‍යයේ තිබුණු ආభాෂය හේතු කොටගෙන ඔය ඉඩම් පවරා ගැනීම ආදී අනපනත් කියන කාරණා මුල් කොටගෙන තමයි මේ වාරි තාක්ෂණය කියන සියලු කාරණා පදනම්ව තමයි ගොවි කම කියන මේ ගොවි කියන්නේ කෘෂිකර්මාන්තයේ බැඳුණු මේ කාරණා මේ විදිහට වෙනස් වෙන්න පටන් ගත්තේ කියලා. පැහැදිලිවම විශේෂයෙන්ම 1960 දශකයේ හරිත විප්ලව ක්‍රියාදාමය ආරම්භ වෙනවා. ඒ කියන්නේ යුරෝපයේ තිරුඟු භෝගයේ නවීකරණයට පත් වෙනවා මේ කාලේ. තිරුඟු කියන්නේ අපි දැන් වර්තමානයේ භාවිතා කරන මේ තිරුඟු පිටි එන්නේ තිරුඟු වලින් තිරුඟු භෝගයේ නවීකරණයට භාවිත අභිජනනය කරලා නව අස්වැනු වැඩි කරගන්න හැකි නව තිරුඟු භෝග ලෝකයට දෙනවා. ඉතින් මේක ආදර්ශයට අරගෙන ලංකාවේ තිබුණු වී වර්ග අපිට තිබුණා මං හිතන්නේ සාම්ප්‍රදායික වී වර්ග 3000කට වැඩි. ලංකාවේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවාම වර්ග 3000කට වැඩි තියලා තියෙනවා ලංකාවේ. එතකොට මේ වී වර්ග 3000ක් ලංකාවේ තියලා තියෙනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික වී වර්ග. දැන් අත වශයෙන් මගේ විෂය මේ විශේෂයෙන් මේ සාම්ප්‍රදායික වී වර්ග. මොකද මම 60 දශකයේ නෙමෙයි 80 දශකයේ ඉඳලා මේ වී වර්ග සංරක්ෂණය කරපු පුද්ගලෙක්. ලංකාවේ විවිධ දේශගුණික කලාවලට ගැළපෙන වී වර්ග රටේ තිබුණා. ඒ කියන්නේ දැන් ඒ කාලේ අපේ ලංකාව බෙදලා තිබුණේ රුහුණු මායා පිහිටි කියලා.
තුන් සිංහලේ. ඒතර රුහුණු රටේ තිබුණු වී වර්ග නෙවෙයි පිහිටි රටේ තිබුණේ. ඊළඟට මායා රටේ තිබුණු තවත් වී වර්ග. ඒවා දේශගුණයට ඔරොත්තු දෙන විදිහට භූගෝලීය සාධක පදනම් කරගෙන තමයි මේවා පැතිරලා තිබුණේ කියන එක තමයි මගේ සමීක්ෂණ වලින් හෙළි වෙන්නේ. විශේෂයෙන් අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හීනටි හාල්. දැන් කවුරුත් මම හිතන්නේ බොහෝ අය දන්නවා මේ හීනටි හාල් කියලා කියන්නේ ඊ타ත්ම ඖෂධීය ගුණයෙන් සපිරි සහල් වර්ගයක්. ඉතින් හීනටි හාල් වර්ග ගණනාවක් තිබුණා. අපි දැන් කිව්වොත් එහෙම සුදු හීනටි, රතු හීනටි, කළු හීනටි, ඊළඟට මඩ කලපු හීනටි, වන්නි හීනටි. වෙද හීනටි කියන්නේත් ඔය එකක්ද? වෙද හීනටි තවත් වර්ගයක්. ඊළඟට ගොඩ හීනටි. ආදි වශයෙන් වර්ග ගණනාවක් තිබුණා. එතකොට මේ වර්ග ලංකාවේ විවිධ පළාත් වල තමයි වගා කළේ. දැන් වන්නි හීනටි කිව්වත් එහෙම වන්නි. ඒ කියන්නේ ප්‍රදේශයට අනුව නම යෙදලා තියෙනවා. ව්‍යාප්ත වෙලා තිබුණා. නමුත් මේ හැම වර්ගයක්ම ඖෂධීය ආහාර විදිහට තමයි සැලකෙන්නේ. සහ එකකට එකක් වෙනස්ද මේ? එකිනෙකට එකක් වෙනස්. දැන් අපි අපේ දේශීය වෙදකම අනුව ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් වාපිත්සෙම් සමනය කරන ඒ වගේම ඖෂධීය ගුණාංග හඳුන්වන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් මේ වී වර්ග සෑම එකක්ම එකිනෙකට වෙනස් වුණත් විශේෂයෙන්ම වාත් පිත් සෙම් කියන මේ තුන සමනය කරන තුන්දොස් සමනය කරන ගුණාංග මෙහි අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් කළු හීනටි ගත්තොත් එහෙම මధుමේහය නැත්තම් දියවැඩියාව රෝගයට ඉතාමත්ම ගුණදායක ආහාරයක්. හොඳයි සෙනරත්ම දැන් ඔබතුමා සඳහන් කරා මේ ලංකාවේ සහල් වර්ග 3000ක් තිබුණා කියන කතාව සහ එතකොට හීනටි වර්ග ගත්තට පස්සේ හීනටි වර්ග ගණනාවක් ඒවා යම් එකේ විවිධාකාරයේ රෝග සඳහා වෙන වශයෙන් භාවිතා කළා කියන කාරණාව දැන් මේ සියල්ල ක්‍රමිකව අහිමි වෙමින් යන කාලවකවානුවක් නෙමෙයි. දැන් මගේ ප්‍රශ්නේ වෙන්නේ මේ අහිමි වීමට හේතුව පස සකස් කරගන්නා ක්‍රමවේදයේද මේ නැත්තම් මේ භවභෝග මේ භෝග වර්ග සඳහා භාවිත කරන කෘමිනාශක ආදී නිසාද එහෙම නැත්නම් ගොවියා විසින් සිද්ධ කරන ලද වෙනත් කාරණාද මොකක්ද මෙන්න මේකට බලපාන ප්‍රධාන හේතුව? ඔව් දැන් මම මුලින් සඳහන් කරගෙන ආපු කාරණේ මේකට අදාළ වෙනවා. විශේෂයෙන්ම හරිත විප්ලව ක්‍රියාදාමයත් එක්ක ලංකාවේ වී වර්ගවල අස්වැනු අඩුයි කියලා ඒගොල්ලෝ කිව්වා. ඒ අනුව ඉන්දුනීසියාවෙන් පිලිපීනයෙන් වර්ග ගෙනල්ලා මෙහි ලංකාවේ වර්ගත් එක්ක අභිජනනය කළා. දෙමුහුන් කළා. ඒ දෙමුහුන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ප්‍රථමයෙන්ම හම්බ වෙන්නේ H4 කියන වී වර්ගය. ඊළඟට H7, H8 ආදී වශයෙන් H4 අපි දන්නවා අපේ තිබුණා මුරුංගා කායන් කියලා විශේෂ වී වර්ගයක්. මේ මුරුංගා කායන් සාමාන්‍යයෙන් ගර්භණී මාතාවන්ට අපි දන්නවා දස මාසයක් දරුවා කුසේ දරාගෙන ඉන්නවා. ඒ 10 වෙනි මාසයේදී ලබා දෙන විශේෂ සහල් වර්ගයක් මුරුංගා කායන් කියන්නේ. ඒතර මේ මුරුංගා කායන් සහ ඉන්දුනීසියාවෙන් ගෙන ආපු මාස් කියන වී වර්ගය එකතු කරලා තමයි මේ H4 හැදුවේ. ඒ වගේම මේගොල්ලෝ හඳුන්වලා දුන්නා රසායනික පොහොර. පලිබෝධනාශක. මොකද H4න් පස්සේ සකස් කරපු තවත් වී වර්ග එන්න සාමාන්‍ය අපේ පැරණි වී වර්ග මදක් උසයි. නමුත් අලුතෙන් හඳුන්වා දීපු වී වර්ග එන්න ක්‍රමානුකූලව මිටි බවට පත් වුණා. මිටි බවට පත්වීමත් එක්ක සූර්යාලෝකයට නිරාවරණය වුණා වල් නැත්තම් වල් පැලෑටි ගහණය වැඩි වෙන්නට පටන් ගත්තා. ඉතින් වල්නාශක හඳුන්ලා දුන්නා. රසායනික පොහොර මගින් වස්වනු වැඩි වෙන ආකාරය වුන් කියා දුන්නා. ඉස්කෝලවල පොහොර සති පැවැත්තුවා. මේ විදිහට තමයි මම හිතන්නේ 60 දශකයේ ඉඳලා 80 දශකයේ දක්වා කාලය තුල මේ රටේ රසායනික පොහොර සහ පලිබෝධනාශක හඳුන්වා දෙන්න මුල් වුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ පැරණි වී වර්ග ක්‍රමානුකූලව ගොවි ජනතාව අතරින් ඈත් වුනේ. ඔබතුමා කියන්නේ මේ 60 හරිත විප්ලවයේ සහ ඉන්පසු ගෙවුණු දශක දෙක කාලය තුල කෘමිනාශක සහ පලිබෝධනාශක කියන මේ දේවල් සහ අනිකුත් රසායනික පොහොර කියන දේවල් හඳුන්වීමත් සමගම අපේ රට තුල තිබුණු බී වර්ග විශේෂයෙන්ම බී වර්ග මේ විදිහට අපිට අහිමි වෙලා යන්න පටන් ගත්ත කියන එක. දැන් එතකොට මේ කාලේදී මේ කාරණා
පිළිබඳව නොසලකිලිමත් භාවයක්ද නැත්නම් ඇත්තටම කාබනික පෝර වගේ දේවල් භාවිත කරන්න අපිට ක්‍රමවේදයක් නොතිබුණු නිසාද මේ තත්ත්වයට එන්නේ මොකද්ද ඔබතුමා හිතන විදිහට? නෑ අත වශයෙන් මේක කියන්නේ ලෝකයේ අපි දන්නවා භූදේශපාලනික වශයෙන් ලෝකයේ තිබෙන බලවත් රටවල් හිතුවා තිරුභෝගයේ නවීකරණය කිරීමත් එක්ක ඒගොල්ලෝ කල්පනා කළා මේ අභිජන්‍ය ක්‍රියාවලියත් එක්ක ආසියාව පාලනය කරන්න. මොකද ඒගොල්ලන්ගේ තෙල් සම්පත ඒ කාලේ ගොඩනගන්න පටන් ගත්තා. ඒ කාලේ ආසියාව පාලනය කරේ යුද්ධ වලින්. අධිරාජ්‍යවාදය විසින් නොයෙකුත් යුද්ධ ඇති කරලා මෙහෙට ඇවිල්ලා විශේෂයෙන් ලන්දේසීන්, පෘතුගීසීන්, ඉංග්‍රීසීන් ඇවිල්ලා රටවල් යටත් කරා. නමුත් ඔවුන් මේ අලුත් ක්‍රමවේදය හඳුන්වලා දුන්නේ විශේෂයෙන්ම මේ රටේ ආසියාවේ ගොවිතැන් කරන රටවල් පාලනය කරන්න පුළුවන් බීජ හඳුන්වලා දීලා, යදවුන් හඳුන්වලා දීලා ඒ විදිහට තමයි පාලනය කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ සැලසුම් අපේ රටේ රජයන් පිළි අරගෙන විශේෂයෙන් 1968 ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා මේ සම්බන්ධව. ඉතින් ඒක පිළි අරගෙන ඒ ක්‍රමය ආදේශ කළා. අපේ වී වර්ග, අපේ බීජ වර්ග ක්‍රමානුකූලව ඉවත් කළා. රසායනික පොර හඳුන්වලා දුන්නා. අලුත් බීජ වර්ග හඳුන්වලා දුන්නා. නමුත් ගොවියා මේ කාලේ මේ මං හිතන්නේ මුල් කාලේ මේකට කැමැත්තක් දැක්ුවේ නැහැ. මට මතක හැටියට පැරණි මුතුන් මිත්තෝ කිව්වා, ඒ කියන්නේ අපේ පැරණි මුල් පරම්පරාවේ කට්ටිය කිව්වා යූරියා ලබා දුන්නාට පස්සේ යූරියා පොට්ටනියකට ගැට ගහලා මේගොල්ලෝ බය වුණා එක පාට මේකට ලියද්දට ඉහින්ද යූරියා පොට්ටනියකට ගැට ගහලා වක්කඩේ තියා තිබ්බා. මොකද ක්‍රමානුකූලව හිමින් සීරුවේ මේක දිය වෙලා ගලා බහින්න විදියට. කියන්නේ බොහොම බියක් දක්වා මේ එකපාරට ගොවිතැනට යොදා ගන්න. නමුත් කාලයක් ගත වෙනකොට මේක මම හිතන්නේ ගොවි ජනතාවට ආකර්ෂණය වුණා. අස්වැන්න වැඩි වෙන පටන් ගත්තා. මොකද නෑඹුල් පොළොව විශේෂයෙන් ගොවි ජනපද ව්‍යාපාර, පරාක්‍රම සමුද්‍රය, මින්නේරේ ව්‍යාපාරය ගත්තොත් එහෙම ඒවා බොහොම නෑඹුල් පොළොවල් අවුරුදු ගානක් තිස්සේ කැලේට යට වෙලා තිබුණේ. ඉතින් මේ පොළොවට රසායනික පොර දාන්න පටන් ගත්තම එකපාරට අස්වැන්න වැඩි වුණා. ඉතින් මේක ජනතාව වැළඳගත්තා. නමුත් දශක දෙකක් ඉක්මවා යන්න ඉස්සෙල්ලා මේකේ ප්‍රතිඵල ආවා. අම්පාර දිස්ත්‍රික්කයෙන් මම හිතන්නේ ප්‍රථම වතාවට වාර්තා වෙනවා විශාල කීඩා වසංගතයක්. ඒගොල්ලෝ මම හිතන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහත්තුරු කුඹුරට 7 වතාවක් පලිබෝධනාශක ඉහලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දැන් අතේ ඇඟිලි ගන්නට තමයි මම හිතන්නේ මේ ගොයමට අහිතකර මේ කෘමීන් ඉන්නේ. ඉතින් නමුත් ඊට වඩා විශාල හිතමිතුරු සතුන් රාශියක් ගොවි ඉන්නවා. බත් කුර ගන්න, ඉබි කූපිනිය ගන්න, පළ ගැටිය ගන්න නොයෙකුත් වර්ගයේ ඉන්නවා හිතමිතුරු සතුන්. ඉතින් අර කෘෂි රසායනයේ දීම නිසා මේ සහ මුලින්ම අර වර්ගය වඳ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අර කීඩාව කියන සතා විශාල වශයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. වසංගතයක් බවට පත් වුණා. කෘෂි රසායනික භාවිත කිරීම නිසා තමයි කීඩාව කියන පැහැදිලි. සත්‍යය එන්න ඒ වගේම 90 දශකයේ වෙනකොට රජරට පළාත්වල රුහුණේ වකුගඩු රෝග පැතිරෙන්න පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලයක්. මොකද මුල් කාලේ යූරියා වෙන්න පුළුවන්. මුල් කාලේ මම හිතන්නේ හඳුන්වලා දුන්නා තිබුණේ ඇමෝනියම් සල්ෆේට් කියන වර්ගය. ඒවා මම හිතන්නේ ඒ තරම් ඒ කියන්නේ රසායනික පොහොර දිහා විදියට බැලුවොත් එහෙම ඒවා බාල පොහොර නෙවෙයි. නමුත් 80 දශකයෙන් පස්සේ මේ වෙළඳ අධිරාජ්‍යවාදය නිසා මේ පොහොර වලට නොයෙකුත් විස ද්‍රව්‍ය කලවම් කරන්න පටන් ගත්තා. ආසෙනික් වගේ දේවල් කලවම් කරලා ගොවි මහන්තුරට බෙදලා දුන්නා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි වකුගඩු රෝග මම හිතන්නේ පැතිරෙන්නට පටන් ගත්තා. දැන් අතීතයේදී මේ සෙනවිරුවන් මහත්මයා සාම්ප්‍රදායික කර්මාන්තයන් තිබුණා අපිට ගොවිතැන පවා. එතකොට පරිසර හිතකාමී ගොවිතැන ඊළඟට අනිකුත් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මේ ක්‍රමවේදයන් ක්‍රමිකව අහිමි වෙන්නේ අපිට මොන කාරණා එක්කද අපිට ඒව නැවත මේ රට තුල ස්ථාපිත කරන්න බැරිද? කොහොමද ඒ තත්ත්වය? ඔව් මම හිතන්නේ දැන් මම අර මුලින් සඳහන් කරපු හේන් ගොවිතැන ගන්න. හේන් ගොවිතැන කියලා කියන්නේ ඊටමත් පාරිසරික ගොවිතැන් ක්‍රමයක්. අවුරුදු 7කට සැරයක් තමයි එකම භූමියක ගොවිතැන් කරන්නේ. ඒකට කිව්වා අපි මූකලාන් මේ මුල් කැටෑ හේන කියලා. තව තියෙන ඉරවිලි හේන කියලා ක්‍රමවේදයක්. ඒ මුල් කැටෑ හේන අවුරුදු 7කට සැරයක් තමයි මහා මූකලානේ සුද්ධ කරලා ඒ කුඩා අතු පෑහලා
ගොවිතැන් කරන්නේ. ඒ මං හිතන්නේ අක්කර 10ක 15ක විශාල වපසරියක් ගොවිතැන් කරා. එයින් ධාන්‍ය වර්ග ගණනාවක් අපිට හම්බුණා. ඒ වගේම තම්පලා වර්ග ගණනාවක් හම්බුණා. ඒ කියන්නේ ඉබේ වැවෙන පැලෑටි ගොඩාක් හම්බුණා. ඊළඟට අගෝස්තු මාසෙන් පටන් අරගෙන නැත්නම් නිකිණි මාසෙන් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මැදින් මාසේ නැත්නම් මාර්තු මාසේ දක්වා අස්වනු ලබා දෙන්න පුළුවන් හොඳ කාර්යක්ෂම ගොවිතැනක් තමයි හේන් ගොවිතැන. මම අර ඉස්සෙල්ලා කිව්වා ඉඩම් භුක්ති ක්‍රම නිසා මේ හේන් ගොවිතැන අභාවයටපත් වුණා. හරි. එතකොට ඊළඟට අපේ සාම්ප්‍රදායික දැන් සාම්ප්‍රදායික වී වර්ග ගත්තොත් එහෙම ඒ සාම්ප්‍රදායික වී වර්ග කලට වෙලාවට තමයි ගොවිතැන් කරේ. දැන් මම මේ ග්‍රන්ථයේ මම ලිව්වේ යලට මහට කල්ට ගොවිතැන කියලා ග්‍රන්ථය මම ලිව්වේ. විශේෂයෙන්ම මේ රටේ වර්ෂා රටාවක් තියෙනවා. ඒ වර්ෂා රටාව අඳුනාගෙන තමයි ගොවිතැන් කරේ. මේ කෘතියෙන් ඔබ කියන්න උත්සාහ දරන්නේ මේ සෙනවිරන් මහත්මයා ඒ කතාව නේද? යලට මහට කලට ගොවිතැන කියන කෘතිය ඔස්සේ. විශේෂයෙන්ම මෙහි අපි කෘතිය පෙන්නමු මේ සමීප රූපයක් ගන්න අවශ්‍ය නිසා ඒ පෙන්වන ගමන් අපි කතා කරමු. ඔව්. දැන් මේ කෘතියේ තියෙන මූලික කරුණු තමයි අපේ රටේ වර්ෂා රටාව හඳුනා ගැනීම. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට නිර්ත දිග මෝසම් සුළම් සහ ඊසාන දිග මෝසම් සුළම් කියලා ව්‍යවහාරයක් තියෙනවා. දැන් මේ මෝසම් කාලවකවානුව අනුව වර්ෂාව ලැබෙන පිළිවෙල හඳුනාගෙන ගොවිතැන් රටාව සකස් කරගත්තා. අපි හැමදාම සිංහල අවුරුද්දට ප්‍රථම යල කන්නේ ආරම්භ කළා. බක් මාසේ ඒ කියන්නේ මාර්තු මාසේ අවසාන සමයේ මාසේ පොයත් එක තමයි යල කන්නේ ආරම්භ වෙන්නේ. යල කන්න ආරම්භ වෙන්නේ. ඊළඟට නිකිණි මාසේ පොයත් එක තමයි මාස් කන්නේ ආරම්භ වෙන්නේ. ගොවි මහත්තුරු මේ සම්බන්ධව හොඳ ආකාරව දැනගෙන හිටියා. අහසේ වැහි රටාවන් චන්ද්‍ර මණ්ඩලයේ තියෙන චන්ද්‍ර මඩුළු ඒ වගේම පක්ෂීන්ගේ කුරුල්ලන්ගේ කෑ ගැහිම් ඔවුන්ගේ හැසිරීම දේදුණු පෑයීම් දැන් මේ යලට මහට කට ගොවිතැන කියන ග්‍රන්ථයේ තියෙනවා වැසි ලකුණු ශාස්ත්‍රය කියලා පරිච්ඡේදය. මේක අපේ සාම්ප්‍රදායික දැනුම සලකුණු කරන පුස්කොළ ග්‍රන්ථයක්. පුස්කොළේ ලියවුණු ග්‍රන්ථයක්. මේ පුස්කොළේ ලියන ග්‍රන්ථය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියලා තමයි මම ගෙන්න ගත්තේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් මේ අපේ සාම්ප්‍රදායික දැනුම පිටරට අරන් ගිහලා තියෙනවා. ඉතින් මේ වැසි ලකුණු ශාස්ත්‍රයේ තියෙනවා මේ බලන්න මේ මැදින් මාසේ පොහොය පසු වී දස දවසක් ඉක්ුත් වී 11ක දිනේදී නිකිණි මාසේ 15ක ගෙවි උදාවන ජලවක දිනේදී අහසේ මේඝ ගර්ජනා ඇති වේ නම් දිශාව බලා වැසි ලකුණු කියන ක්‍රමයයි. එතකොට මේකේ තියෙනවා මේ දේදුණු පායන ආකාරය තියෙනවා. ඊළඟට වර්ෂාව දැන් අපි දන්නා උදාහරණයක් ගත්තොත් එහෙම චන්ද්‍රමාස ක්‍රමය අනුව පුරපක්ෂය සහ අවපක්ෂය. පුරපක්ෂයේ තියෙනවා ජලවක රිට්ටාව කියලා. ඒ ජලවක දවස් වලට වර්ෂාව ලැබෙනවා. ඊළඟට 11ක ගත්තොත් එimhe 11කටත් වර්ෂාව ලැබෙනවා. මේ කාරණා හොඳින් දැනගෙන හිටියා. ඔබ කියන්නේ ගොවි මහතුන් අතීතයේදී යල මහ දෙකන්නය කෙසේදයි හඳුනා ගන්නට මේ ස්වභාවික සහ දේශනික විපර්යාසයන් සහ ඒ ලක්ෂණ හරියට හඳුනාගෙන සහ ඒ වෙනුවෙන් කටයුතු කරලා කියන දේ තමයි ඔබතුමන් සඳහන් කරන්නේ. රහසේ වලාකුළු දිහා බලලා වැසි ලකුණු කියන්නට පුළුවන් හැකියාව කෝඩ් තිබුණා. දැන් අර මම මුලින් සඳහන් කරානේ අර කඳු උඩ තියෙන වැව් ගැන. ඒ කඳු උඩ වැව් හැදුවේ ආසේ වලාකුළු වල තියෙන ගැබ්බර වලාකුළු වල තියෙන ජලය ආකර්ෂණය කරගන්න. හොඳයි අපි පරිසරවේදී මතුගම සෙනවිරුවන් මහතා සමගයි අද ජීවිතාර්ථ තුල කතා බහ කරමින් සිටින්නේ මේ ගොවිතැන පිළිබඳව සහ සාම්ප්‍රදායික ගොවිතැන පිළිබඳව අතීතයේදී අපේ පැරණන් ගොවිතැන කළේ කොහොමද ඒ සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් මොනවාද යල මහ දෙකන්නේ හඳුනා ගැනීමේදී ඔවුන් ඒවා හරියට තෝරා බේරා ගත්තේ කොහොමද මේ කියන බොහෝ දේ අපි කතා බහ කළා. තවදුරටත් අපි කතා බහ කරනවා මේ විරාමයෙන් පස්සේ.
විරාමෙන් පසුව යළිත් ජීවිතාර්ථ සමග අපි කතා බහ කරමින් සිටින්නේ පරිසරවේදී මතුගම සෙනවි රුවන් මහතා සමග. ඔහු විසින් රචනා කරන්නට යෙදුණු යලට මහට කලට ගොවිතැන කියන කෘතියේ මේ යල මහ හඳුනා ගන්නට වැසි තත්වයන් පිළිබඳව හඳුනා ගන්නට දේදුණු පායා යන විට කොහොමද ඒවා තේරුම් ගන්න කියන කාරණා මේ දේවල් තමයි සාකච්ඡා කරමින් සිටියේ. තිරුණන් මහත්මයා දැන් මේ වර්තමානයේට අපි මේ කියන කාරණා ගලපා ගත යුතු වෙන්නේ. මාර වැඩසටහන ආරම්භයේදීත් කිව්වේ මේ තෙල් පොහොර ඔස්සේ වින මේ කියන්නේ මේ මිහි මවට වස කියලා කෘතියක් රචනා කරා කියලා තෙල් පොහොර ඔස්සේ මිහි මවට වස. එතකොට ඔය මේ කල මේ යලට මහට කලට ගොවිතැන මේ සියලු කාරණාත් එක්ක බැලුවට පස්සේ වර්තමානයේට අපි කොහොමද මේක ගලපා ගන්නේ? මොකද වර්තමානයේදීත් වස විසින් තොර ආහාර වේලක් ලබා ගැනීම කියන කාරණාව දැන් ටිකක් අමාරු තත්යකට ඇවිල්ලා තියෙනවා. මේකත් එක්ක අපි කොහොමද මේක ගලපගන්නේ? මම හිතන්නේ දශක 5ක් විතර කාලයක් තිස්සේ ඒ කියන්නේ 1960 දශකයේ ඉඳලා 2010 වගේ කාල වකවානුවක් දක්වා වූ කාලය මම හිතන්නේ මේ වසවිස භාවිතා කරලා ගොවිතැන් කරලා තියෙනවා. අලුතෙන් හඳුනා දුන්න රසායනික පොහොර පලිබෝධනාශක භාවිතා කරන්න මිනිස්සු පුරුදු වුණා. දැන් අතීත પરම්පරාවට මේ අපේ සාම්ප්‍රදායික දැනුම් පිළිබඳ අවබෝධයක් තිබුණාට වර්තමානයේ ඔවුන්ගෙන් පසු પરම්පරාවට මේ දැනුම අහිමි වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ වූ කාලවකවානුව. ඒ කියන්නේ 1945 කාලවකවානුවෙන් පස්සේ අපේ අධ්‍යාපන රටාවට මේ සාම්ප්‍රදායික දැනුම ඇතුල් වුණේ නැහැ. අපේ ආහාර රටාව පිළිබඳ දැනුම ඇතුළත් වුණේ නැහැ. නමුත් කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කරනකොට ඔහුගේ එක අරමුණක් වුණේ මේ සාම්ප්‍රදායික දැනුම එකතු කිරීම. 1935 ඉඳලා 1945 දක්වා වූ කාලවකවානුව තුල එතුමා පාසල් ගෙවතු තුල කුෂිකර්මය කළා. හැම දරුවෙකුටම උදේ නියෝග කරලා තිබුණා ගොම දෝතක් අරන් එන්න කියලා. ගෑන් ළමයි මල් වට්ටියක් අරන් එන්න ඕන. පිරිමි ළමයි හබරල කොලේ කොතලා ගොම අරගෙන එන්න ඕන. අරගෙන ඇවිල්ලා පාසල් වත්ත වගා කරලා ඒ වසවිස නැතුවනේ පාසල් වත්ත වගා කරලා ඒ පරිණි ගොවි මහතුරු එකට සම්බන්ධ වෙන්නේ නැති වගා කරලා ඒ අස්වැන්න අලවි කරලා ඒ මුදල ළමයින්ගේ පාස්පෝර්ට් වලට දැම්මා. අන්න එහෙම ක්‍රමයක් එතුමා අනුගමනය කළා. ඉතින් එතුමා බලාපොරොත්තු වුණේ ඒ දැනුම ක්‍රමානුකූලව අලුත් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කිරීම. නමුත් අවාසනාවකට 1951 පස්සේ මේ දැනුම සම්පූර්ණයෙන් නතර කළා. ඒකට විවිධ හේතු තියෙනවා මේ අවස්ථාවේදී කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් වර්තමානයේ අපි දන්නවා අර 1990 දශකයෙන් පස්සේ වකුගඩු රෝග ආවට පස්සේ රටේ ලොකු සාකච්ඡාවක් සංවාදයක් ඇති වුණා මේ රසායනික පලිබෝධනාශක තහනම් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම ග්ලයිෆොසෙට් වගේ ආසනික් අඩංගු රසායනික ද්‍රව්‍ය තහනම් කළ යුතුයි කියලා ලංකාවේ පුරාම හඬක් ඇති වුණා පරිසරවේදීන්ගේ. ඒකට මම හිතන්නේ විවිධ මහාචාර්යවරු මේ ගැන පරිශන කරපු විද්වතුන් තමන්ගේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා රසායනික පොහොර සහ පලිබෝධනාශක නැතුව වගා කරන්න පුළුවන් කියලා. ඒ අනුව රජය යම් යම් පියවරල් ගත්තා. මම හිතන්නේ ඒ පලිබෝධනාශක සමහරක් වර්ග තහනම් කළා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මම හිතන්නේ ජනතාව දැනගෙන හිටියා රසායනික පොහොර නැතුව වගා කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව 1990 දශකයේ මම හිතන්නේ රටේ මේ ඇතිවෙච්ච සංවාදයක් ප්‍රතිඵලයක් විදිහට යම් යම් නිර්මාණශීලී ගොවි මහත්තුරු මේ ක්‍රමය පටන් ගත්තා. ඔවුන් තමන්ගේ ගොවි පොළවල් අපේ පැරණි වී වර්ග අත්හදා බැලුවා. ඒවා ගුණනය කරලා ගොවීන් අතර බෙදාගත්තා. විශේෂයෙන්ම මට මතක් වෙනවා එප්පාවල අපේ ඇලෙක්ස් තන්ත්‍රිආරච්චි මැතිතුමා, ඊළඟට මැල්ලවලානේ ප්‍රේමරත්න මැතිතුමා මේ වගේ විවිධ නිර්මාණශීලී හැකියාව තියෙන ගොවිකම ඇඟේ තියෙන පුද්ගලයන් විවිධ තැන්වල මේවා අත්හදා බැලුවා. අත්හදා බැලලා ප්‍රතිඵල පෙන්වුවා. නමුත්
ඒ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව මේ දැනුම භාවිතා කරමින් නෙවෙයි හිටියේ. ඔවුන් අර පරණ විදිහටම රසායනික ගොවිතැනේ නීති අසනු වැඩ කර ගැනීමේ උත්සාහයක පමණයි නිරත වෙලා හිටියේ. ඉතින් මේ දෙක අතර යම්කිසි ගැටුමක් ඇති වුණා. ඒ කියන්නේ මේ රසායනික පොහොර මත යැපෙන විද්වතුන් කිව්වා මේක රසායනික පොහොර නැතුව මේක කරන්න බෑ කියලා. නමුත් අර නිර්මාණශීලී ගොවි මහතුරු පෙන්නලා දුන්නා අපේ වී වර්ග අපිට පාවිච්චි කරන්න පුළුවන්, අපේ වී වර්ග වලින් මෙච්චර අස්වැන්න ලබා ගන්න පුළුවන්, මේ වී වර්ග ඊ타ත්ම ගුණදායකයි, මේ ලෙඩ රෝග වළක්වා ගන්නට වර්තමානයේ තියෙන මේ බෝ නොවන රෝග, විශේෂයෙන් බෝ නොවන රෝග රාශියක් තියෙනවනේ මේ සමාජයේ. දිවෙඩියා වෙන්න පුළුවන්, වක්ගඩු රෝග වෙන්න පුළුවන්, නොයෙකුත් බෝ කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, අධික රුධිර පීඩනය ආදී වශයෙන්. ඉතින් මේවා වළක්වා ගන්නට මේ අපේ පැරණි ආහාර රට්ටුවරට යා යුතුයි කියලා ලොකු හඬක් ආවා. ඒක ප්‍රතිඵල දරන්න පුළුවන් වුණාද? ඒ ප්‍රතිඵල ඇත්ත වශයෙන්ම ඉතාමත් සුළු වශයෙන්. දැන් මම වී වර්ග මං හිතන්නේ වී වර්ග මුල්ම කාලේ වර්ග 30ක් විතර මම සංරක්ෂණය කළා. ඒ සංරක්ෂණය කරපු වී වර්ග ටික මම ගොවි මහතුරු අතර බෙදලා දුන්නා. ඉතින් අදටත් මේ සමාජයේ ඒ වර්තමානයේ අපි දන්නවා, ඔබතුමා දන්නවා ඇති, සුපිරි වෙළඳසැලකට ගියාම අපේ පැරණි වී වර්ගයක මිල රුපියල් 300ක්ම යනවා. නේද? අධික මිලයි. අධික මිලයි. ඒ තත්ත්වයට ආවේ මේ එක රයින් නෙවෙයි. අවුරුදු 30ක් විතර මහන්සි වෙලා, මොකද ඒ කාලේ වී වලට මිලක් තිබුණේ නැහැ. රුපියල් 11යි වී මිල. නමුත් මම මැදිහත් වෙලා රුපියල් 25ට එක නග්ගලා දුන්නා. මේ පැරණි වී වර්ග. අද රුපියල් 130යි. වී. පරණ වී වර්ගය කියන්නේ අපේ සාම්ප්‍රදායික වී වර්ග රුපියල් 130යි. නැත්නම් රුපියල් 100යි 130 අතරයි. අපේ ජීවන රටාවත් එක්කනේ මේ පැරණි වී වර්ග බද්ධ වෙලා හිටියේ. ඉතින් අර නිර්මාණශීලී පුද්ගලයෝ විවිධ අත්හදා බැලීම් කළා. අන්න ඒකයි වැදගත් වෙන්නේ අදට. මේ පැරණි අපේ සාම්ප්‍රදායික දැනුම එකතු කරගෙන අලුත් දැනුමත් එකතු කරා. ඒක තමයි කාබනික ගොවිතැන කියන වචනයක් එකතු වුනේ. වර්තමානයේ කාබනික ගොවිතැන කියන වචනයක් එකතු වෙලා තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ කාබනික පොර සකස් කරන ආකාරය පිළිබඳව උන් අත්හදා බැලුවා. විවිධ රටවල් වල අත්දැකීම් අරගෙන මම හිතන්නේ මට මතක හැටියට අපේ රංජිත් සිල්වා එතුමා දැන් අභාවයටපත් වෙලා ඉන්නේ. මේ කාබනික පොර පිළිබඳ විශාල අත්හදා බැලීම් කරපු පුද්ගලෙක්. ඒ වගේම උපවංශ මහත්මයා එතුමත් එහෙමයි. එතුමාගේ විශේෂ ක්‍රමවේදයක් හදා එතුමාගේ ඒ ක්‍රමවේදයන් අනුගමනය කරන විශාල පිරිසක් අද රටේ ඉන්නවා. විශේෂ ක්‍රමවේද හදලා තියෙනවා. මේ මම හිතන්නේ කොම්පෝස්ට් කියන වචනය ගත්තොත් මේ කොම්පෝස්ට් ක්‍රමවේද රාශියක් අතදා බලලා තියෙනවා. සාකයට අවශ්‍ය පෝෂණ, දැන් NPK කියලා රසායනික ගොවිතැනේදී අපි කියන සාකයට අවශ්‍ය පෝෂණ ගුණාංග මේ පොහොර වලින්, පොහොර කියලා ගත්තොත් අපේ සිංහල වචනේ පංච භෞතිකයි. ඒ කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ කියන මේ පංච භෞතික સિદ્ધාන්තය තුළ තමයි පොහොර කියන වචනය අපිට දක්වන්න පුළුවන්. අපිට සූර්යාලෝකයෙන් ලැබෙනවා, ජලයෙන් ලැබෙනවා, වාතයෙන් ලැබෙනවා. මේක කොහොමද මේ සාකයකට උරාගන්නේ කියන දේ තමයි අපේ සාම්ප්‍රදායික දැනුමේ සාකච්ඡා වෙන්නේ. නමුත් අර කාබනික ගොවිතැනේදී යෙදවුම්, ඒ කියන්නේ සාකයකට අවශ්‍ය කොච්චර පොහොර ප්‍රමාණයක් මේ සාකයකට යොදන්න ඕනද පිළිබඳ අත්හදා බැලීම් සිද්ධ වුණා. ඉතින් සාර්ථක ප්‍රතිඵල ලැබුවද? මේ සාර්ථක ප්‍රතිඵල විශාල වශයෙන් ලැබුණා. හැබැයි මේක රජය පිළිගත්තේ නැහැ. මට මතක හැටියට 2000 මේ 21 සතවර්ෂයේ මුල් භාගයේදී මේක 25% පමණක් ප්‍රතිපත්තියක් වශයෙන් රජය පිළිගත්තා. නමුත් අර රසායනික පොහොර ගෙන්වීම ඊළඟට හැමදාම රජය රසායනික පොහොර සහනාධාරය දුන්නනේ. ඒ සහනාධාරයේ දීමේ ප්‍රතිඵලය උනේ මේකට ගොවින් පුරුදු වුණා. මේ අතහරින්න බැරි තත්යකට ආවා. දැන් මම අවුරුදුත් දැන් මම හිතන්නේ 30කට වැඩි රසායනික පොහොර බිඳුවක්වත් දාන්නේ නැහැ මම. ඔබේ ගොවිතැන සඳහා? මගේ ගොවිතැන සඳහා මගේ ක්‍රමවේද මම අනුගමනය කරන්නේ. කියන්නේ කලට වෙලාවට ගොවිතැන් කරන්න ඕන. හොඳ බීජ වර්ග තෝරා ගන්න ඕන. සෝදාපාලු වළක්වා ගන්න ඕන. මොකද අපි සාදා ගන්න දේ අපේ කුඹුරේ ආරක්ෂා කර ගන්න ඕන.
හොඳයි දැන් ඔබතුමා හොඳම තැනකට ආවා සෙනෙවිරත්න මහත්මයා. දැන් මේ මිනිසුන්ගේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මේ කාබනික පොර මේ රසායනික පොර භාවිතයෙන් ඉවත් වී කාබනික පොර භාවිත කිරීම තුළ Tamanගේ පළදාව අඩු වෙලා යයි, අස්වැන්න අඩු වෙලා යයි, මේක කරන්න පුළුවන්ද කියන දේ. දැන් ඔබතුමා මේ ඉතිහාසයේ කියවා ඒ සඳහා අවශ්‍ය කරන අනිකුත් දේවල් නිර්මාණය කරගෙන ඒ අනාගත පරපුර වෙනුවෙන් ග්‍රන්ථාරූඪ කරලා නැත්නම් පොත්පත්වල ලියලා සටහන් කරලා ඒවා සමාජගත කරලා දැන් ඇත්තටම ඔය කියන යම්කිසි මේ කඩාවැටීමක් සිද්ධ වෙනවද කාබනික පොහොර භාවිතා කිරීම තුළ? වඩා වැදගත් වෙන්නේ අත් වශයෙන්ම රටේ ආර්ථිකයට ගොවිතැන ඉතා විශාල වශයෙන් බලපානවා. විශේෂයෙන්ම මේ රටේ වතු වැවිලි ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ආර්ථිකයට විශාල වශයෙන් බලපානවා. වී ගොවිතැන ගත්තොත් එහෙම මේ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා ආහාර ස්වෛරීභාවය සඳහා වැදගත් වෙනවා. එතකොට මේ ආහාර ස්වෛරීභාවය කියලා කියන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඒ නිවැරදිව පරිභෝජනය කිරීම. ඒ නිවැරදිව පරිභෝජනය කිරීමයි කියලා අදහස් කරන්නේ මේ පිළිබඳ ආහාර පිළිබඳව ආහාරයේ රසයි ගුණයි කියන කතාවට අපි එන්න ඕන. ඒ කියන්නේ රසය වගේම ගුණවත්භාවයට. ආහාරයේ රසයකට පමණක් ලොල් වුණොත් ශරීරයේ පෝෂණයට එක වැදගත් වෙන්නේ නැහැ. හොඳයි මම මේ විදිහට හවුතින් දැන් මේ වර්තමාන රජය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වය තුළ යොමු වෙලා තියෙනවානේ මුළුමනින්ම රසායනික පොහොර භාවිතාව ඉවත් කොට ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතාව ලංකාවේ සමස්ත ගොවි ජන ශේෂ්ත්‍රයටම සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ ඒක පළතුරු භෝග වේවා, එළවලු වේවා, වී වගා වේවා, අනිකුත් ඔය තේරබර පොල් ආදී සියල්ලටම වේවා. එතන මේ ක්‍රමවේදය දැන් යහපත් පැත්තකට ගමන් කිරීම සඳහා සුබයි කියලාද ඔබේ යෝජනාව කොහොමද ඒක සම්බන්ධයෙන්? මෙහෙමයි සාමාන්‍යයෙන් මේ පරමාර්ථය ඉතාමත්ම හොඳයි. හැබැයි මේ ක්‍රමවේදය අත්හදා බැලීම සඳහා පස සකස් වෙන්න ඕන. ගොවියාගේ මනස සකස් වෙන්නට ඕන. ඒ වගේම මේ රටේ විද්වතුන් ඉන්නවා. පර්යේෂණ ආයතන තියෙනවා. ඒ පර්යේෂණ ආයතන වල විද්වතුන්ගේ මනස සකස් වෙන්නට ඕන. ඔවුන්ගේ අත්හදා බැලීම් සිද්ධ වෙන්නට ඕන. ඊළඟට මේක හරියට බොහොම සමබරව කරගෙන තමයි අපි ඉදිරියට යන්නට ඕන. ඒ කියන්නේ දැන් මම අවුරුදු 30ක් තිස්සේ මේ අත්දැකීම් ලැබු පුද්ගලයෙක්. හැබැයි රසායනික ගොවිතැනට හුරු වුණු රජරට ගොවියෙක් මේ ක්‍රමවේදයට පරිවර්තනය කරගන්න යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය පිළිබඳ අපිට තියෙන විශාල වැඩ කොටසක් කරන්න. මේක ගොවියාට විතරක් බාර දීලා රජයට අත පියදලා ගන්න බෑ. රජයේ තියෙන සෑම පර්යේෂණ ආයතනයක්ම මේ සඳහා සූදානම් කරන්න ඕන. ඒ වගේම මේ රටේ නිර්මාණශීලී බුද්ධිමිතුන් ඉන්නවා. නිර්මාණ කරුවන් ඉන්නවා. නව නිපැයුම් කරුවන් ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා දියර පොහොර. දියර පොහොර කියලා කියන්නේ වර්තමානයේ එකතු වෙච්ච අලුත් දැනුමක්. මේක අලුත් දැනුමක් කියලා කියන්නේ අලුත් දැනුමක්ම නෙවෙයි. නමුත් වර්තමානයේ නොයෙකුත් රටවල් වල අපි උදාහරණයක් ගත්තොත් එහෙම ඉන්දියාවේ තියෙන ජීවාමෘත ඊළඟට පංචගාව්‍ය කියන මේ දියර පොහොර වර්ග දෙක ලංකාවට අඳුල්ලා දීලා තියෙනවා. ගොම මූලික වශයෙන් පාවිච්චි කරලා ශුද්ධ මූලද්‍රව්‍ය ඇති කර මේ හදා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. එය ගොවිතැනට නැත්නම් පැලෑටියකට වී ගොවිතැනට වෙන්න පුළුවන් නොයෙකුත් දේවල්ට අපි යොදනකොට එයින් ශනික ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ පිළිබඳ දැනුම සමාජයට යන්න ඕන. ඒ පිළිබඳ පරිශීලන කරන්න දැන් ජීවාමෘත මේ දියර පොහොර ගොවිතැනට අපි කොහොමද ඉහින්නේ? ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ විශාල අක්කර 10ක් 15ක් තියෙන මේ ගොවි මහත්තයෙකුට කොහොමද මේ දියර පොහොර ඉහින්නේ? ඒ පිළිබඳ මං හිතන්නේ සරල උපකරණ දිනු වෙන්න ඕන. නිර්මාණකරුවෝ හදලා තියෙනවා ලංකාවේ. එහෙම උපකරණ. ඒ කියන්නේ එක තැනක ඉඳලා අඩි 25ක් 30ක් ජලයත් එක්ක මේ දියර පොහොර ඉහින්න ක්‍රමවේද හදලා තියෙනවා. ඉතින් රජය ඒකට යොමු වෙලා තියෙනවා. මං හිතන්නේ මට ඒක තාම දකින්න අමාරුයි. මේ නිර්මාණකරුවන් එකතු කරලා උද්දි මණ්ඩපයක් හදලා මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පිරිස සූදානම් කරන්න ඕන. දැන් ඔබ කෘතියක් රචනා කරනෝනේ තෙල් පොහොර ඔස්සේ මේ මිහිමවට වස කියලා. ඒ කියන්නේ මේ තෙල් පොහොර භාවිතා කිරීම නිසා මේ මිහිමවට වස එකතු වෙනවා කියන යෝජනාවනේ ඔබ එක පැත්තකින් කරන්නේ. දැන් මේ කෘතිය ඔස්සේ ඔබ කොහෙද මේ සොයා බලන්නේ මොන පැත්තක්ද ඔය කෘතිය ඔස්සේ ඔබ සොයා බලන්නේ? මම හිතන්නේ මේ කෘතියේ මේ අර මම මුලින් සඳහන් කරපු මේ රසායනික ගොවිතැන ආරම්භය
ලෝකේ රසායනික වර්ග කොහොමද ආරම්භ වුණේ, කොහොමද ගොවිතැනට එකතු වුණේ කියන කාරණා සාකච්ඡා වෙනවා. ඒ වගේම අපේ සාම්ප්‍රදායික දැනුම පිළිබඳ සාකච්ඡා වෙනවා. ඒ වගේම නව ඒ කියන්නේ වසවිස නැති ආහාර සකස් කරගෙන ඒවා පරිභෝජනය කරලා ලෙඩ දුක් නැති සමාජයක් ඇති කරන්නේ කොහොමද කියන එකත් මේක සාකච්ඡා වෙනවා. නමුත් එක පැත්තකින් ඔබ හිතනවා තෙල් පොහොර භාවිතා කිරීම නිසා වස කියන දේ මේ මෙහිමවට මුසු වෙනවා කියන එකත් ඔබ විශ්වාස කරනවා? ඔව් තෙල් පොහොර භාවිතා කිරීම නිසා පැහැදිලිවම වස එකතු වෙනවා. මොකද ඒක මම අත්දැකීමෙන් දන්නවා. මම මේ ගොවිතැනට ආරම්භ කරපු මුල් කාලවකවානුවේදී අත්දැකීම් මම ලැබලා තියෙනවා. ඒ කියන්නේ මගේ කුඹුරු යායේ ඒ කරපු ගොවිතැන් දිහා බලනකොට මට ඒක හොඳට තේරුම් අරන් තියෙනවා. විශේෂයෙන්ම පලිබෝධ හානි සඳහා. එක වරක් මම ඒක උදාහරණයක් කියන්න. ඒක අත්දැකීම මට ලැබුණා. අර කීඩා වසංගතය ගැන මම මතක් කරේ. හරියටම මගේ යායේ කීඩා වසංගතයක් ඇති වුණා 1990 දශකයේ. හරියට මගේ කුඹුර ළඟට ඇවිල්ලා නැවතුණා. මම කිසිම වසවිසක් ගැහුවෙත් නැහැ. මේ මගේ ගොවිතැන බේරුණා. ඒ කියන්නේ ඒ වෙද්දී ඔබ කාබනික පොහොර භාවිතා? ඔව් ඒ විදිහටම ඒ කියන්නේ කිසිම රසායනික පොහොරක් නැතුව ස්වභාවික විදිහට තමයි මම ගොවිතැන් කරන්නේ. අදටත් එහෙමයි. ඉතින් පලිබෝධහණි ඊටමත්ම අවමයි. විශේෂයෙන්ම දැන් අපේ පැරණි සාම්ප්‍රදායික දැනුමේ තිබුණා පිරිත් කීම. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බී වර්ගයක් බීජ පැල කරන්නට ඉස්සෙල්ලා දැන් වී යහන් කරනවා කියලා ක්‍රමයක් තියෙනවානේ. වී පැල කරනකොට වතුරේ දාලා වී යහන් කරනවා. ඊට පස්සේ තමයි මේක කණු කැපිලා හොඳට ලස්සනට මල් ටික වගේ එන්නේ. ඒ ආපු මල් ටික නැත්නම් ඒ බීජ ටික සබ්බපාපස්ස අගරණම් කියන ගාථාවෙන් පිරිත් කරනවා. 108 වරක් පිරිත් කළා තමයි කුඹුරට දාන්නේ. ඒක සාම්ප්‍රදායික ක්‍රමයක්. ඒක සාම්ප්‍රදායික ක්‍රමයක්. ඒක මගේ අද්දුටු ක්‍රමයක්. ගොවීන්ට අතහදා බලන්න පුළුවන්. කිසිම පලිබෝධයක් එන්නේ නැහැ. අපේ තියෙනවා කරණ ක්‍රමයක්. ඒ කියන්නේ දිවිකරණය, ගවකරණය, කුකුළුකරණය ආදී වශයෙන් කරණ ක්‍රමයක් තියෙනවා. ඒක එන්නේ චන්ද්‍ර මාස දිනවල එක තිथි අනුව. ඒ කියන්නේ ඒ කාල වලට බීජ රෝපණය කරන්නේ නැහැ. බීජ රෝපණය කියන්නේ දිවිකරණය ඇති දවසක බීජ රෝපණය කරොත් සතුන්ගේ හානිය අපිට වළක්වා ගන්න පුළුවන්. වැටක් ගැහුවොත් සතුන්ගේ හානි වළක්වා ගන්න පුළුවන්. ඊළඟට විශේෂ නැකක් තියෙනවා. ඒ වගේ මම හිතන්නේ මේ සාම්ප්‍රදායික දැනුම මම හිතන්නේ මේ බහුල වශයෙන් කතා කරන වෙලාවක් නෙවෙයි. ඒ කියන්නේ කුකුල් කරණය වගේ වුණොත් ඒ කාලේ ඒකේ හානි වැඩි. හානි වැඩි. ගව කරණය ගත්තොත් එහෙම ගවයින්ගේ හානි වැඩි වෙනවා. දැන් ගජ කරණය ගත්තොත් එහෙම දැන් මම ජීවත් වෙන කළුතර දිස්ත්‍රික්කේ දැන් අලියතුන් නැහනේ වන අලියෝ තියෙන. ඉතින් ගජ කරණය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක එච්චර ප්‍රතිඵලදායක නැහැ. ඔබ කියන්නේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවේදය තුල නැකත් සාත්‍ර පිරිත් මේ කියන සියල්ල භාවිත වෙනවා. ඒ කියන්නේ මේවා කෘෂි රසායනික අවශ්‍ය නැහැ. ඒ ක්‍රමවේදයන් තුල සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන් කියන එක ඔබ කියන්නේ. මේ සියල්ල මේ කියන්නේ සමස්ත ගොවිපළම ආරෝපණය කරන්න ඕන. දැන් පැරණි ගොවි මහත්තුරු බීජ වපුරලා නමෝ විත්යෙන් තමයි බීජ වපුරන්නේ. සමහර අය යන්ත්‍ර අඳිනවා කුඹුරේ. ඒවා දැන් ඉතින් කරනවා අඩුයි. ඊළඟට කැප්පෙට්ටියා කොළ අතු කීපයක් අරන් ගිහිල්ලා කතා නොකර කුඹුර වටේ හිටවල එනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කෙත ආරෝපණය කිරීම. ඒ කියන්නේ අපි දෙවියන්ට බාර දෙනවා. අපේ විශ්වාසයක් තියෙන ඒ ප්‍රදේශයට අරක්ගත්ත දෙවි දේවතාවුන්ට බාර දෙනවා. මේක ආරක්ෂා කරන්න කියලා. ඊට පස්සේ කුඹුර ගොයන් කපලා පාගල ඉවර වෙලා අලුත් සහල් මංගල්‍යය දෙනවා. අලුත් බත් ටිකක් පූජා කරනවා. පිරිත් කරනවා ආපහු. ඉතින් එහෙම වැඩ කරොත් අපිට මේ වසවිස නැති ගොවිතැන සාර්ථක කරගන්න අමාරු නෑ. හැබැයි රජය තාම එතනට ඇවිල්ලා නෑ. ඔබ කියන්නේ මේ කෘමිනාශක නැත්නම් මේ රසායනික පොහොර ද්‍රව්‍ය බෙහෙත් භාවිතාව අවශ්‍ය නැහැ. ඒ පාරම්පරික ක්‍රමවේදයන් සහ ඒ ඇදහිලි සිරිත් ඒ සියල්ල භාවිත කරොතින් Tamanගේ වගාව සුරක්ෂිත කරගන්නසේම සරු ඵලදාවක් ලබා ගන්න පුළුවන්. සරු ඵලදාවක් ලබා ගන්න පුළුවන් මේ ඊටාත්ම ගුණදායක ආහාරයක්. ඒ කියන්නේ සබහා දහමේ වසවිස නැති ඒ කියන්නේ අපි සතුන් මැරීමේ චේතනාවෙන් නෙවෙයි කරන්නේ. සතුන් එක්ක සබහා දහම එක්ක එකතු වෙලා කරන්නේ මේක. ඒතකොට ඒකෙත් තියෙන ගුණයක්. නේද? පැරණි ගොවි මහතුරුට ඒ ගුණය ලැබුණා. ස්වභාවිකව දැන් උදාහරණයක් ගත්තොත් අපි ආහාර ගත්තොත් එimhe අපේ ගොවිපළට ගියාට පස්සේ ඉබේ වැවෙන ආහාර කොච්චර තියෙනවද? නේද?
කුඹුරේ තියෙනවා දිය හබරල. ඔය මිටක් කඩාගෙන ඇවිල්ලා මේ උයලා ගන්නවා. කූරකොළ වගේ. කූරකොළ, තනපලා වර්ග. විශාල රාශියක් තියෙනවා. අපේ ගෙවත්තේ තියෙනවා මම හිතන වර්ග 30 ගාණක් විතර. ඒ කියන්නේ ගොටුකොළ මුගන යන පවා එහෙම ගන්න පුළුවන් දේවල්. ගොටුකොළ මුගන අපි වවනවා කියලා හිතමු. නමුත් වවන්නේ නැති ඉබේ හට ගන්න කොළ වර්ග කොච්චර තියෙනවද? ඒවා ඊටාත්ම ගුණදායක. දැන් උදාහරණයක් ගත්තොත් දැන් නියං කාලෙන් පස්සේ වැස්සක් වැටෙනකොට දැකලා ඇති ඉබේට හට ගන්නවා ලස්සනට නොයෙකුත් පලා වර්ග. ඒවා විවිධ නම් තියෙන ශාක වර්ග. පැරණියාගේ සිරිතක් තිබුණා මේ ඉබේ වැවෙන දලු 9ක් අරගෙන ඇඹුලක් හදනවා. ඒකට කියනවා නව දිලි ඇඹුල කියලා. අපේ දේශීය වෙදකමේදී කියනවා මේකට දැන් ඔය අපි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ආදී වශයෙන් මේ නවීන විද්‍යාත්මක කියන කතා නෙවෙයි එතන තියෙන්නේ. මේ සූර්යයා ඇසුරු කළ ශක්තිය තමයි ඒ පැලෑටියේ තියෙන්නේ. ඉතාමත් පෝෂණීයයි. හොඳයි ජීවිතාර්ථ තුළ අද දවසේ අපි කතා බහ කළේ පරිසරවේදී මතුගම සෙනවිරුවන් මහතා සමග මේ සාම්ප්‍රදායික ගොවිකම පිළිබඳව. යලට මහට කලට ගොවිකම කරන්නේ කොහොමද කියන කාරණාව. මව්බිම වසවිසෙන් තෙත් කරන්නේ නැතුව කොහොමද කාබනික පොර භාවිතයෙන් වසවිසෙන් තොර ආහාරයක් අපි නිෂ්පාදනය කරගන්නේ සම්පාදනය කරගන්නේ කියන කතාව පිළිබඳව. මම හිතන්නේ මේ සාකච්ඡාව ගොවිතැන් කරන හැමෝටම ගොවිතැන නවමානයකට රැගෙන යන්න නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුව ගොවිතැන් කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව දැන කියා ගන්නට බොහෝ වටිනා වෙන්නට ඇති වටිනාකමක් එකතු කරන්නට ඇති කියලා. ඒ වෙනුවෙන් අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි පරිසරවේදී මතුගම සෙනවිරුවන් මහත්මයාණනි බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට සහ මේ වටිනා කියන අදහස් අප සමග බෙදා හදාගත්තාට. එහෙමනම් මෙතුමන්ට සමුදෙන ගමන් අදට ජීවිතාර්ථ තුලින් සමුගෙන යන්නට කාලය ලැබිලා. ඒ නිසා අදට අපි සමුගෙන යනවා යලිත් ජීවිතාර්ථ තුලින් ඔබ මුණ ගැසෙන අපේක්ෂාවට ඇතුව ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවිශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීග ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී
අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි රසක සිසාරා